නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics. ආයිබුවන්. ඔබ ජනාධිපතිවරණය ගැන හිතා හිටියාට ඔබේ සිහින ජනාධිපතිවරයාව බලයට ගෙනල්ලා රට හදන්න පුළුවන් කියලා හිතා හිටියාට ඊට වඩා බොහෝ දෑ රට තුල සිද්ධ වෙනවා. සියලු ජනාධිපති අපේක්ෂකයන් උඩින් සියලු පක්ෂ උඩින් රටට උඩින් ඇමරිකානු ආක්‍රමණයක් සිද්ධ වෙන නියමිතයි. ඒක හිතලුවක්වත් බොරුවක්වත් මවා ගැනීමක්වත් නෙවෙයි. ඊ타මත්ම පැහැදිලි ලේඛනගත සාක්ෂි සමග අපි කතා කරන්නේ නිදහස් සංවාද වැඩබිම එක දිගටම මේ සඳහා මැදිහත් වෙනවා. මේ රට වෙනත් රටකට පාවා දෙන්න කිසිදු ආකාරයකට අපි සූදානම් වෙන්නේ නැහැ. ඒ සඳහා රටේ පූජකවරු ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛව වෘත්තිකයන් ඒ වගේම පොදුවේ මහ ජනතාව සූදානම් කරන්න අපි එක දිගටම වැඩ කරන කොන්දේසි විරහිතව අද අපිත් එක්ක නිදහස් සංවාද වැඩවීමට සම්බන්ධ වෙන්නේ වෛද්‍ය සමන්ත ඇතිගේ. ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ උපලේකම් ඒ වගේම මාධ්‍ය ප්‍රකාශක වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ උපසභාපති. ආයිබෝන්. අපි නිදහස් සංවාද වැඩබීමේදී මීට කලිනුත් මුණ ගැහුණා. පළවෙනිම ප්‍රශ්නය ඊටාමත්ම අමු ප්‍රශ්නයක්. මංගල සමරවීර ඇතුළු මේ ආණ්ඩුවට සම්බන්ධ ඇතමුන් කියනවා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් MCC Millennium Challenge Corporation ගිවිසුම කියවන්න වැරද්දක් තියෙනවා නම් අපිට කියන්න වගේ එකක්. ඒ කියන්නේ මේ ඒ පිළිබඳ සාකච්ඡා ගොඩනැගීමම ඒ මෙහෙයුමේ කොටසක්. මගේ යෝජනාව ගෙඩි පිටින් ප්‍රතික්ෂේප කරන්න no more discussions කියන අදහස. මොකද්ද ඔබේ මතය සම්බන්ධයෙන්? දැන් මෙතෙන්දී MCC ගිවිසුම කරලියට එනවා. එතකොට MCC ගිවිසුමත් එක්කම මංගල සමරවීර කරලියට එනවා. අපි සන්තෝෂ වෙන කාරණයක් තමයි මේ චම්පක රණවක කියන පුද්ගලයා කරලියට එම. මොකද බලාගෙන ගියාම දැන් පේනවා මේ MCC ගිවිසුම් පිටිපස්සේ ඉන්නේ මේ මංගල සමරවීර වැනි සමාජයෙන් ප්‍රතික්ෂේප වුණ පුද්ගලයන් විතරක් නෙමෙයි සමාජයේ ඉස්සරහා අර සුදු පිරිවට දාගෙන ඒ විදිහට හිටපු දේශය ගැන කතා කරන පුද්ගලයොත් ඇත්ත වශයෙන්ම රටට ආදරේ පුද්ගලයන්ද කියන ප්‍රශ්නාර්ථය බරපතල ප්‍රශ්නාර්ථය රට තුල මතු කරමින් පුද්ගලයන්ට ඉදිරියට එන්න වෙලා තියෙනවා. ඒක සාධනීය තත්වයක් MCC ගිවිසුම තුලින් මතු වුණු. මොකද තවත් අහුවෙලා මේ මිනිස්සු ගැන දැනගන්නවට කලින් මේ වෙලාවේ හරි ඒක දැනගන්න ලැබුණ එක රටේ ජයග්‍රහණයක්. ඒක වෘත්තිකයන් වශයෙන් අපි ඒක ධනාත්මක කාරණයක් විදිහට දකිනවා. ඒතකොට මේ කාරණේදී අපි කතා කරන්නේ මගේ පෞද්ගලික මතයක් හෝ තව කෙනෙක්ගේ මතයක් නෙමෙයි. මෙතන අපි නියෝජනය කරන්නේ මේ රටේ උගත් බුද්ධිමත් වෘත්තිකයන් රාශියක් එකතු වෙලා මේ ගැන අධ්‍යයනය කරලා ලැබුවා වූ දැනුම තුලින් අපි විශ්වාස කරන කාරණා සහ මේ රටේ සමස්ත පොදු ජනතාව නියෝජනය වෙනවා අපේ මතය තුල. මොකද ජනතා මතය අපේ මතය හා සමපාත වෙනවා. ඉතින් ඒක නිසා මෙතන අපි මේ කතා කරාට එක්කෙනෙක් ඇවිල්ලා නැත්නම් දෙන්නෙක් ඇවිල්ලා රට ඉදිරියේ කතා කරාට මේ අපේ හඬ පිටිපස්සේ තියෙන්නේ අති විශාල වූ ජනතා මතයක්. ජන බලයක්. ඒ නිසා මේක ප්‍රබල කාරණයක්, ප්‍රබල මතයක්. ඒක නිසා තමයි අපිට පුළුවන් උනේ යම් කිසි හෝ ප්‍රකාශයක් මත මේ රටේ මේ වෙනුවෙන් පෙනී හිටපු අග්‍රාමාත්‍යවරයාට සිදු වුණා ප්‍රකාශයක් නිකුත් කරන්න. ඒ ප්‍රකාශය මොන පරමාර්ථයෙන් ඉදිරිපත් කරාද කියන එක වෙනම කාරණයක්. නමුත් මේ අවස්ථාවේ ප්‍රකාශය නිකුත් කරන්න සිදු වුණා. ඒ වගේම ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාට MCC වෙනුවෙන් තමින් සිටින මතය සත්‍ය හෝ අසත්‍ය යම් කිසි කාරණයක් රට වෙනුවෙන් ප්‍රකාශ කරන්න වුණා. යම් පමණකට හෝ අපි දන්නේ ඒක පිටිපස්සේ ඔවුන්ගේ පරම පවිත්‍ර චේතනාව මොන වගේද කියලා. නමුත් යම් කිසි ප්‍රමාණයකට ඉදිරියට එන්න සිද්ධ වුණා. ඊළඟ කාරණය තමයි ඔය කියන මංගල සමරවීරට චම්පක රණවකලට මේ සම්බන්ධයෙන් ඉදිරියට ඇවිල්ලා කතා කරන්න සිදු වුණා. ඒ නිසා දැන් පිටියට ඇවිල්ලා ඉන්නවා ක්‍රීඩකයෝ රාශියක්. ඒක රට ලැබපු ජයග්‍රහණයක්. මොකද දැන් රට දන්නවා තව ක්‍රීඩකයෝ පිටිපස්සේ හිටියත් ඉදිරියට ඇවිල්ලා තියෙන ක්‍රීඩකයොත් එක්ක මොන වගේ තරගයක්ද ඉදිරියට කරන්න වෙන්නේ කියන එක. ඉතින් ඒක සාධනීය කාරණයක්. එතකොට ඔබ කිව්ව පළවෙනි වාක්‍යයත් එක්ක මේක බැඳී පවතිනවා.
දැන් ඔබ කිව්වා මංගල සමරීර අමාත්‍යවරයා මේකේ මේ MCC එකේ තියෙන වැරදි පෙන්නනගෙන. ඒකම තමයි ඔවුන්ගේ උපක්‍රමය. කියන්නේ මේ MCC ගිවිසුම තව කැරට්ටලයක් එක්ක බඳිනවා. ඩොලර් මිලියන 480ක්. මොකද මේගොල්ලෝ විශ්වාස කරනවා මේ රටේ ජනතාව තවමත් මුදලට විකිණෙයි කියලා. ඒගොල්ලෝ වගේ. ඔබනේ මේක කියන්නේ. ඒක තමයි. මගේ පැත්තෙන්. ඒක තමයි. අන්නේ මේ රටේ ජනතාව සල්ලි වලට විකිණෙන කාලේ තාප ගියා. මේ රටේ ජනතාව සල්ලි වලට විකුණන්න බැරි තත්ත්වේ මේ රටේ වෘත්තිකයන් විසින් නැති කරා. තව තවත් ශක්තිමත් කරමින් අපි ඉදිරියට යනවා එන්නේ කාරණා. ඒ නිසා කැරට්ටල ඩොලර් වලට රට විකුණන කාලය අපි අවසන් කරනවා මේ. ඒ වගේම ඩොලර් මත ඩොලර් අරගෙන මේ රට නටවපු NGO කට්ටියට තමුන්ගේ අවසාන කාලය උදා වෙලා කියන එක තමයි අපිට පෙනියන්නේ. මොකද ඒගොල්ලෝ මේ වෙනුවෙන් නටන නැටිල්ල දක්කහම. දැන් අපේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ වගේම රාජ්‍ය වෛද්‍යඥයන්ගේ සංගමයේ සභාපති වශයෙන් ඉන්න අපේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනි මහත්මයා. එතකොට දැන් මේ මැතිවරණයත් එක්ක මේ හොර රහසේ MCC ගෙවුසුම අත්සන් කරන්න යන්න කලින් මේගොල්ලෝ ප්‍රධාන දෙයක් කරනවා. ඒක තමයි මේ දැන් අපි වෘත්තීය සමිතියක්නේ. ඒතකොට අපි නියෝජනය කරනවා සමාජිකත්වයක්. ඒ සමාජිකත්වයේ මේ රටේ ඉන්න වෛද්‍යවරු. එතකොට ඒක මේ රටේ ඉන්න ඉහළ වෘත්තීය ශේෂ්ත්‍රයක් නියෝජනය කරන වෘත්තිකයන් පිරිසක් අපේ සමාජිකත්වයේ. ඒතකොට අපි ඒක කරනවට අමතරව ඔබ දන්නවා අපි සෞඛ්‍ය ශේෂ්ත්‍රය ගැන, රටේ ජාතික ප්‍රශ්න ගැන බොහොම ඉහළින් හඩක් නගපු කණ්ඩායමක්. මොකද ඒක අපේ යුතුයකමක් විදිහට අපි සලකනවා. ඉගෙන ගත්තා නම් රටේ ධනෙන් අපි රටට යම් කිසි දෙයක් ලබා දිය යුතුයි. ඉතින් ඒ දායකත්වය අපි සපයනවා. එතකොට සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන අපිට තියෙනවා ප්‍රබල වගකීමක් හරි මාර්ගයට ගෙනියන්න. එතකොට මේ වෙලාවේ මැතිවරණයක් ඇවිල්ලා තියෙනවා. මේ මැතිවරණය තුළදී අපේ යුතුයකමක් තියෙනවා. මේ මැතිවරණයට ඉදිරිපත් වෙන රටේ නායකත්වය ගන්නනේ මැතිවරණය තියන්නේ. ඒ පුද්ගලයන්ට අපි සෞඛ්‍ය වෙනුවෙන් දරන මතය කොහොමද සෞඛ්‍ය රටේ තිබිය යුත්තේ, පැවතිය යුත්තේ, කොහොමද දියුණු කළ යුත්තේ? මොකද සෞඛ්‍ය දියුණු කරනවා කියන්නේ මේ රටේ පොදු ජනතාවට සිදුවෙන යහපතක්නේ. ඉතින් ඒකට අපි මේ අපේ මේ යෝජනා මාලාවක් හදලා අපි විශ්වාස කරන ප්‍රතිපත්ති ඒ තුළට ඇතුළත් කරලා අපි ඒ නායකයන්ට ඉදිරිපත් කරන කාරණේ අපි ආරම්භ කරා. එතකොට මොකද උනේ? රාජ්‍ය වෛද්‍යඥයන්ගේ සංගමේ සභාපතිව තෝරගෙන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වෙනවා. මෙන්න මේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ආශ්‍රිත NGO එකක් සහ ඔය පැෆරල් සංවිධානය කියන සංවිධානය එකතු වෙලා දානවා මේ දේශපාලනය කරනවා කියලා. එතකොට මම මේක MCC කිව්වේ පිටත් යම් කාරණයක් සම්බන්ධයි මේ තත්ත්වයට. අන්න ඒකයි මම කියන්නේ. මේකත් එක්ක ඒකේ සම්බන්ධයක් තියෙනවා. මොකද දැන් එතකොට ඒගොල්ලෝ කියනවා මේ දේශපාලනය කරනවා. එතකොට අපිට තියෙන ගැටලුව තමයි සෞඛ්‍ය සේවය ගැන කතා කරන්න. අපේ සමාජිකත්වයට බලපාන ප්‍රශ්න ගැන කතා කරන්න. රටේ ප්‍රතිපත්තීන් ගැන කතා කරන්න. එතකොට මේ රටේ සිවිල් බලයේ හිමි අපිට අයිතියක් නැද්ද? ඒක තියෙන්නේ NGO කාරයන්ට. ඒ කියන්නේ ඩොලර් තිබුණොත් විතරද රටේ ප්‍රතිපත්තීන් ගැන කතා කරන්න පුළුවන්. ඉතින් එහෙම මේ මැතිවරණයක් ඇතුලේ අපිව කොටු කළා අපිට කතා කරන්න බැරි තත්ත්වයට පත් කළා විවිධාකාරයෙන් චෝදනා සහ මඩ ව්‍යාපෘතීන් දියත් කළා. ඇයි අපිව මේ බ්ලොක් කරන්න හදන්නේ? එහෙම බ්ලොක් කළා තමයි MCC ගිවිසුම එන්නේ. මොකද මේගොල්ලෝ දන්නවා මේට කලින් MCC ගේන්න හදනකොට ඒකට ප්‍රබලව විරුද්ධ වුණේ අපි කියන එක. රාජ්‍ය වෛද්‍යඥයන්ගේ සංගමය සහ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ. අපි සියලුම ජාතික බලවේග එකතු කරා. එකතු කළා දැඩි විරෝධයක් නැගුවා. නීතිඥ සංගමය මේ සඳහා විරුද්ධ වුණා. මහානායක හාමුදුරුවරු එතනින් ගියාම අගරාධකතුමා ඇතුළු සියලු දෙනා ප්‍රකාශ නිකුත් කළා කිව්වා මේ අපරාධය කරන්න එපා. එතකොට ඒක යට ගියා. ඒතකොට මේගොල්ලෝ අධ්‍යයනය කරා නැවත වාරයක් මේ කට්ටිය තමයි මේක උඩට ගේන්නේ. ඒ නිසා නිහඬ කරලා ඉන්න ඕනේ කියලා. නමුත් එවැනි උගුල් වලට අපිව යටපත් කරන්න අමාරු නිසා අපි අපේ රාජකාරිය කරා. ඒ වගේම මේ පාරත් අපි ඒ රට වෙනුවෙන් යුතුයකම ඉටු කරා. එතකොට මේගොල්ලෝ කරන උපක්‍රමය තමයි මේ MCC කියන එකට ලඝු කරන්න හදන්නේ. හැබැයි චාපා මේක මේ MCC කියන එක මේ ලොකු බිග් පික්චර් එකක ලොකු චිත්‍රයක පොඩි කෑල්ලක්. මේගොල්ලෝ එන්න යන කතන්දරේ මේ සියලු දේවල් එකතු කරලා බලන්න ඕනේ.
ඒකට ඇක්සා කියන ගිවිසුම දැනට අත්සන් කරලා තියෙන ඇක්සා කියන ගිවිසුමයිති. ඒකට MCC ගිවිසුමයිති. ඒකට සෝෆා එක කියන ගිවිසුමයිති. ඇමරිකාවත් සමග මේ තුනම අත්සන් කරලා එකක් අත්සන් කරලා තියෙනවා ඇක්සා කියන එක. ඊට පස්සේ රටේ ඉඩම් විශේෂ විධිවිධාන පනතයිති. ඉඩම් බැංකු පනතයිති. ප්‍රතිතස්ත පනතයිති. ආදී වූ ආකාරයට රටේ නීතිත් වෙනස් කරමින් යන මේ ලොකු නීතිමය වෙනස්කම් ප්‍රබල වෙනස්කම් රාශියක එකමුතුවක් එක්ක තමයි මේක එන්නේ. එතකොට ඒ නිසා මංගල සමරවීර අමාත්‍යවරයා උත්සාහ කරාට මේ සියලු බලවේග MCC එකට ලඝු කරන්න එතුමා හිතන තනින් එහාට ගිය කට්ටියක් එච්චර අපි මෝඩ නෑ. එච්චර මෝඩ නෑ කියන එක තමයි සරලව කිව්වොත් කියන්න තියෙන්නේ. ඒ නිසා මේ කාරණා පුළුල් කාරණයක්. රටේ අනාගතයට බලපාන කාරණයක්. ඒ නිසා අපි මේ පුළුල්ව මේ දේශ බලන්නේ. එතකොට ඔබේ අවසරය තියෙනවා නම් මම චූටි හැඳින්වීමක් කරන්න. එතකොට මේක අපි ගිය පාර වැඩසටහනෙත් අපි දෙන්න වැඩසටහනදී මම මේක කරා. නමුත් කෙටි හැඳින්වීමක් කරන එක හොඳයි අලුතෙන් මේ වැඩසටහන බලන එක කෙනෙකුට. එතකොට දැන් මේ ඇක්සා ගිවිසුම. දැන් මේක මේ ඔක්කොම කරගෙන යන්නේ ඇමරිකාවට ලෝකයේ තුල තර්ජනයක් ඇති වෙලා තියෙනවා. මම ඒක බොහොම කෙලියෙන් කියන්නම්. ඒක තමයි ආසියාව ආර්ථික වශයෙන් බලවතුන් වෙගෙන යනවා. එතකොට ඇමරිකාවට මේ ප්‍රශ්නේ විසඳ ගැනීම සඳහා තමුන්ගේ බල කේන්ද්‍රයන් යුදමය කේන්ද්‍රයන් ආර්ථිකමය කේන්ද්‍රයන් දේශපාලන කේන්ද්‍රයන් වෙනස් කරන්න වෙලා තියෙනවා. එතකොට මේ MCC කියන ආයතනයක් පිහිටවනවා ඒගොල්ලෝ 2004 දී. පිහිටවල එතෙන්දී තීරණයක් ගන්නවා මේ ආසියාව ආර්ථික බලවතුන් වීම තුල විශේෂයෙන්ම චීනය වීම තුල අපි කොහොමද අපේ උපාය මාර්ග වෙනස් කරන්නේ කියලා. එතෙන්දී අපේ රට ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් දේශපාලනික වශයෙන් යුදමය වශයෙන් කියන මේ ආදී සියලුම ප්‍රධාන කාරණා වලින් පිහිටා තිබීම මත ඉන්දියන් සාගරයේ මේ පිහිටා තිබීම මත ඔවුන්ට ශ්‍රී ලංකාව කියන එක ඉතා වැදගත් කාරණයක් වඩපත්. ඒක මත තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් තමුන්ගේ උපාය මාර්ගය සකසන්නේ. එතෙන්දි තමයි මේ මිලේනියම් ඇක්සා එක මිලේනියම් එක සෝෆා එක හරහා ඇමරිකාව තමුන්ගේ හමුදාවන් ස්ථානගත කරන්නේ. ඔවුන්ගේ මුලින්ම තිබුණේ පැසිෆික් කමාන්ඩ් කියන හමුදාමය කාණ්ඩය තමයි ඔය ඕස්ට්‍රේලියාව ඇතුළේ ඒ පැසිෆික් සාගරය මේවා කරේ. නමුත් දැන් මේ අලුත් දේශපාලන භූගෝලීය වෙනස් වීම සමග ඔවුන් ඒසියා පැසිෆික් කියලා තමුන්ගේ කමාන්ඩ් එක වෙනස් කරනවා. වෙනස් කළා ටික ආසියාව පැත්තට යොමු වෙනවා. ඒත් එහෙම යොමු වෙනකොට යුදමය කඳවුරක් අවශ්‍යයි. සැපයීම් ඇතුළු විවිධ යුද්ධ උපක්‍රම සඳහා තම ඒ කඳවුර බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමේ ගමනක තමයි ඔවුන් මේ නිරත වෙන්නේ. දැන් ඒ ඉන්දු පැසිෆික් කමාන්ඩ් වෙලා අන්තිමට. ඉන්දු පැසිෆික් එතනටම ගෙනල්ලා වැඩි ගෙනල්ලා තියෙන්නේ. එතකොට එතන ඔවුන් භූගෝලීය වශයෙන් සහ අර මං කිව්වේ කාරණා වශයෙන් දැන් ඔන්න ලංකාව තෝරගෙන දැන් ඇමරිකාවට අපිට වරදක් කියන්න බෑ. මොකද ඇමරිකාව වෙනුවෙන් තමයි ඒ කාරණා කරන්නේ. ඔවුන්ගේ ගමන යනවා. ඔවුන්ගේ ගමන ඔවුන් යනවා. එතකොට ශ්‍රී ලංකාව අහුවෙමින් යනවා. එතකොට අපේ කට්ටිය අර ඩොයිල් කිව්වයි කියලා කාරණයක් තියෙනවා මේ රට විනාශ කරන්න නම් ඇතුළෙන්ම අල්ල ගන්න ඕනි කට්ටියක් කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒ කාරණයක් ඒගොල්ලෝ බොහොම හොඳින් තේරුම් අරගෙන මෙන්න ඇතුළෙන් කට්ටියකුත් අල්ලගෙන දැන් මේ කඳවුර ගහන්න යන්නේ. මේ කඳවුර ගහන්න යන විදිහ කියන්න තමයි මම අද මෙතෙන්ට ආවේ. මොකද ඒක වැදගත්. නැත්තම් MCC ගිවිසුමට අපි කොටු වෙනවා. ඩොලර් මිලියන 480 කැරට් තලයට අපි අහුවෙනවා. ඒක නිසා එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ හමුදාවක් ස්ථානගත වෙන්න නම් හමුදා කඳවුරක් රට තුල ඇති කරන්න නම් තාම කිව්වේ නෑනේ කඳවුරක් ඇති කරන්නේ නෑමයි කියලා. මොකද අර මග්ගාව ડોකියුමන්ට් එකේ තියෙන ඒකේ ඇමරිකානු තානාධිපතිණී කියනවා සමහර විට හමුදාමය කටයුතු වෙන්න පුළුවන්. වෙන්නෙම නැහැ කියලා කිව්වෙත් නැහැ. ඉතින් එහෙමනම් මේ ගිවිසුමට වගන්තියක් දාන්න පුළුවන් කිසිම හේතුවක් නිසා ඇමරිකන් හමුදා බටේක්වත් මේ රටට නම් ගොඩවස්සන්නේ නැහැ කියලා. මම අභියෝග කරන්න පුළුවන් නම් දාන්න කියලා. ඒ වගන්තිය මේක. දාන්න බෑ. මොකද අදහස ඒක. එතකොට ස්ථානගත කිරීමේදී මුලින්ම කරන්න ඕනි කාරණා තුනක් වැදගත් වෙනවා. භූමිය අවශ්‍යයි. සැපයීම අවශ්‍යයි. ඒ වගේම ඇමරිකා හමුදා බටයන් මෙහෙට ආවට පස්සේ ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය නීතිමය රැකවරණය අවශ්‍යයි. එතකොට සැපයීම් භාණ්ඩ හා සේවා සැපයීම් සඳහා ඇක්සා කියන ගිවිසුම ගේනවා. ඒක බොහෝම නිවි හැනයිල්ලේ රටට හෙළි නොකර වැඩි අවධානයක් නොකර 2017 දී අත්සන් කරගන්නවා. ඒක අත්සන් කරගත්තට පස්සේ භාණ්ඩ සැපයීම්
සේවා සැපයීම් කියන කාරණාවලින් නීතිමය රැකවරණය රට තුළ ලබා ගන්නවා. ඊට පස්සේ මෙන්න එනවා ඉඩම් විශේෂ විධිවිධාන පනත, ඉඩම් බැංකු පනත. ඕක මේ රටේ වෘත්තිකයන් අපි ඇතුළු පිරිස අවබෝධ කරගෙන ওই සම්බන්ධයෙන් දැඩි ප්‍රතිරෝධයක් ගොඩනගනවා. ඒ නිසා පාර්ලිමේන්තුවට දාපු ඉඩම් විශේෂ විධිවිධාන පනත සම්මත කරගන්න තාම බැරි වෙලා තියෙනවා. හැබැයි තාම ඒක ඉදිරියේදී මොන ආණ්ඩුවක් ආවත් සම්මත කර ගැනීමේ අවදානම තාම තියෙනවා. ඊට ඉඩම් බැංකු පනත එනවා. මේ මගින් කරන්න යන්නේ මම මේක තව පොඩ්ඩක් සවිස්තරාත්මකව කියනවා මගේ වචන වලින් නෙමෙයි ජනාධිපතිතුමා විසින් පත් කරපු කමිටුවේ වචන වලින්. ඒක ස්වාධීනයි කියලා කියන්න බෑ. නැත්නම් අපි ඒක පාර්ශවිකයි කියලා කියන්න පුළුවන්. එතකොට ඉඩම් බැංකු ටික පනත හදනවා මේ අහිංසක මිනිසුන්ගේ ඉඩම් ටික අරගෙන ඉඩම් බැංකුවක් පිහිටවලා ඒ ඉඩම් බැංකුවෙන් ඇමරිකන් හමුදාවන්ට අවශ්‍ය ඉඩම් ලීසින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදය තමයි එතන තියෙන්නේ කියන එක තමයි අපි දකින කාරණා. එතකොට ඔන්න ඉඩම් 52 කියන. ඊට පස්සේ එතකොට භූමිය හරි. ඊට පස්සේ දැන් තමයි ඔන්න හමුදාව ගොඩ බහින්න යන්නේ. ගොඩ බහින්නේ මොකෙන්ද? සෝෆා කියන ගිවිසුමෙන්. සෝෆා කියන ගිවිසුමෙන් සම්පූර්ණ අවසරය ලබා දෙනවා හමුදා බටයන්ට වීසා නැතුව. ඒ කියන්නේ ඔවුන්ගේ හමුදාමය සහ අනිත් සියලු සිවිල් ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පිරිස් වලට වීසා නැතුව එන්න. මේ රට තුල නිදහසේ සැරිසරනකොට ඕනිම ආයුධයක් අරන් යන්න. කිසිම පරීක්ෂාවකට ලක් නොවන්න. අපේ ගුවන් තොටුපොළ, අපේ වරාය, අපේ ඕනෑම සැපයුම් මධ්‍යස්ථානයක් කිසිදු අවසරයකින් තොරව පාවිච්චි කරන්න. ගේන ඒවාට ගෙනියන ඒවාට බදු නැති කරගන්න. ආදී වූ ඒ අවශ්‍ය ඉතුරු නීතිමය කාරණා සපුර ගන්නවා. එතකොට ඇක්සා MCC සෝෆා හරහා රටේ ඇමරිකානු කඳවුරු ඇති කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඇති කරගන්නවා. එතකොට දැන් මේ මං කිව්වේ කතන්දරයක්. එතකොට මේ කතන්දරේ හරිද වැරදිද කියන එක කෙනෙකුට කියන්න පුළුවන් මේ විකාර කියවනවා කියලා හරි මොනවා හරි. එතකොට අපි බලන්න ඕනේ මෙතෙන්දී අපෙන් පරිබාහිරව ආණ්ඩුව කියන කාරණා සම්බන්ධයෙන් අපි කල්පනාව යොමු කරන්න ඕනේ. එන්න එතෙන්දී මම ගන්නවා අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන අමාත්‍ය ජනාධිපතිතුමා සංදේශයක් දානවා අමාත්‍ය මණ්ඩල සටහන. මේක එතුමා යොමු කරන්නේ 2019 මැයි මාස 15 වෙනිදා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගරු මුදල් අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා රජය සහ ඇමරිකා එක්සත් ජනපදයේ සහස්ත්‍ර අභියෝග ආයතනයේ MCC අතර කම්පැක්ට් ගිවිසුම මේ ගිවිසුමට කියන්නේ කම්පැක්ට් ගිවිසුම කියන්නේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳ අමාත්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ජාතික ආර්ථික සභාවේ නිර්දේශ විමසන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා ජාතික ආර්ථික සභාවේ නිරීක්ෂණ සහ නිර්දේශ අමාත්‍ය මණ්ඩලයේ දැන ගැනීම සහ සුදුසු කටයුතු සඳහා ඉදිරිපත් කරමි කියලා ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිතුමා විධායක ජනාධිපති ඉදිරිපත් කරා. ඒතර මෙන්න මේකේ තියෙනවා පිටු 12. පිටු 12ක ලියවිල්ලකින් මේ MCC ගිවිසුම සම්බන්ධයෙන් සාරාංශමය අධ්‍යයනයක් ඉදිරිපත් කරනවා. ගැටලු කීපයක් ඔවුන් හඳුනගෙන ඒ ගැටලු ටික ඉදිරිපත් කරනවා අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස. අංක ගැටලු 10ක් ඔවුන් ඉදිරිපත් කරලා පෙන්නනවා. එතකොට එක තමයි මම කෙටියෙන් කියන්නම් මේ ටික. පාලන නීතිය. MCC ගිවිසුමේ පාලන නීතිය ගිවිසුම ජාත්‍යන්තර නීතිය මගින් පාලනය වේ. ඒක වගන්ති 7 වගන්ති කියලා මේක සඳහන් කරලා තියෙනවා. මේ ගිවිසුම ළඟ තියෙනවා. 7 වගන්තියට අනුව මේකේ පැහැදිලිව මේ කමිටුව කියනවා ජාත්‍යන්තර නීතිය මගින් පාලනය වෙන කියන මෙන්න මේ කාරණය මෙයින් අදහස් කරන්නේ මෙම ව්‍යාපෘතියට අදාළ ඕනෑම ආරවුලක් ඉතා මිල අධික හා දුෂ්කර වන ජාත්‍යන්තර අධිකරණවලදී ශ්‍රී ලංකාවට විසඳා ගැනීමට සිදුවන බවයි. ජාත්‍යන්තර නීතියෙන් පාලනය වන කම්පැක්ට් ශ්‍රී ලංකාව පිළිගත නොහැකිය. මමද කියන්නේ නෑ මේ අතිගරු ජනාධිපතිතුමා පත් කරපු ජාතික ආර්ථික කමිටුව කියන්නේ. තවද මෙම ගැටලු සහගත වන අනාගතයේදී ප්‍රවාහන හා ඉඩම් අංශවල අවශ්‍ය වන ව්‍යවස්ථාදායක වෙනස්කම් වලට. ඒ කියන්නේ අපේ උත්තරීතර ව්‍යවස්ථාවේ සිදුවන වෙනස්කම් වලට. ඉඩ සැලසීමට අවශ්‍ය වන නීති වෙනස් කිරීමට ඉන් බාධා විය හැකි බැවිනි. ඔවුන් විරුද්ධ වෙනවා මේකට. ඒ කියන්නේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට, රටේ ස්වෛරීභාවයට
බරපතල ප්‍රශ්නයක් වෙන එකනේ කියන්නේ මේ ව්‍යවස්ථාව වෙනස් කරගන්න බැරි වෙනවනේ අපිට මේ කම්පැක්ට් ඇග්‍රීමන්ට් එකට ගියොත්. ඉතින් ඒක පැහැදිලිව පළවෙනි කාරණේ විදිහට පෙන්නලා තියෙනවා. ඒක බරපතල කාරණයක් චාපා. මොකද අපි අර කාඩිනල් තුමා කිව්වා වගේ වහලුන් බවට පත් වෙගෙන යන්නේ ඇමරිකාවේ. ඊළඟට උන් කියනවා මේක පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි කියලා. සාරාංශයක් වශයෙන් මම කිව්වොත් ඔවුන් කියන දැන් මේ ප්‍රධානයක් නම් මේක ප්‍රධානය දීලා ඒ අවශ්‍ය කටයුතු කරන්නේ නැතුව මොකටද මේකට පාර්ලිමේන්තුව ගාව ගන්න. ඒ තුලින් ඔවුන් කියන ඒ අනුව අනාගත පාර්ලිමේන්තුවද වගකීමකට බැඳ තබන එවැනි බරපතල කොන්දේසියක් මගින් විශේෂ නීතිමය තත්ත්වයක් MCC ගිවිසුමට ලබා දීම කිසිදු හේතුවක් නොමැත. කියන්නේ අපේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව ජනතා පරමාධිපත්‍ය පෙන්눔 කරන තැන නීතිමය ආකාරයට බඳව ගන්නවා MCC ආයතනය මේ ගිවිසුම හරහා ඩොලර් 400 මිලියන 480කට. ඕක අපේ ජනගහනයෙන් බෙදුවොත් චාපා රුපියල් 4000කට. එක් පුද්ගලයෙක් රුපියල් 4000කට විකුණන්නේ මේ. ඒ විකුණන ගමන් ඒ පුද්ගලයා නොබැඳිය හැකි බැඳීමකට බැඳ ගන්නවා කියන එක තමයි මේ සරලව මේ කමිටුව මගින් කියන්නේ. මේ විදිහට එක පුද්ගලයෙකුට 4000යි පොළොව නිකන්. පොළොව සහ ගුවන. ඒවා නිකන් දෙන ගම. ඊට පස්සේ කියනවා මේක හරි වැදගත්. termination clause එක කියන්නේ. termination and suspension clauses. ඒ කියන්නේ මේ ගිවිසුම අවසන් කිරීම සහ අත්හිටුවීම කාට හරි අවශ්‍ය වුණොත් MCC ආයතනයට හෝ ශ්‍රී ලංකා රජයට අවශ්‍ය වුණොත්. අනිත් මේක රජය කියලා කියන්නේ මුදල් අමාත්‍යාංශය කියලා තමයි නම් කරලා තියෙන්නේ ගිවිසුමේ. ඒකත් බරපතල ගැටලුවක්. මුදල් අමාත්‍යාංශය කොහොමද ගවර්න්මන්ට් එක වෙන්නේ? ඒකත් බරපතල කාරණයක්. එතකොට මේ සියලු තත්ත්වයන් තුල මේ සාධකයක් හැටියට අරගෙන තියෙන පුද්ගලයෝ. ඒ කියන්නේ මංගල සමරවීරව තමයි ඉලක්ක කරලා තියෙන්නේ මේ මුළු 2005 ජනවාරි 8 ඉඳලා බැලුවාම ඒ සිදුවීම් වල පාවිච්චි කරලා තියෙන ඒජන්ට් කෙනෙක් ලෝකෙ එකම රට. අන්න ඒ වගේ තත්ත්වයක්. එතකොට මේගොල්ලෝ කියනවා මේ ගිවිසුමේ තියෙනවා හදිස්සියේවත් MCC ආයතනය තීරණය කරොත් ඒගොල්ලෝ කියන්නා වූ නිර්ණායකයන් වලට පිටින් රජය කටයුතු කරයි කියලා. ඒ කියන්නේ මේ පවතින රජය විතරක් නෙමෙයි. ඔය අස්සම් කරන මංගල සමරවීර නෙමෙයි. ඒතර මංගල සමරවීර නේ අපිත් නැති වෙයි. අපිත් නැති වෙයි. මංගල සමරවීර කොහොමත් නැති වෙනවා. එතුමා යනවනේ යන්න තව ටික දවසකින්. ඒක වෙනම කාරණයක්. එතකොට එතුමා විතරක් නෙමෙයි මේ අනාගතයේ බිහි වෙන සියලු රජයන් මේ බඳලා තබන්නේ. එතකොට ඒගොල්ලෝ කියනවා ශ්‍රී ලංකාවේ සුදුසුකම් තීරණය කිරීමට භාවිතා කරන නිර්ණායකයන්ට පටහැනිව ඒක තීරණය කරන්නේ MCC ආයතනය. ඒතර MCC ආයතනය තමයි කියන්නේ ලංකාව දැන් මේ අපි කියන නිර්ණායක වලට නැහැ කියලා. කියන්නේ සම්පූර්ණ බලය මේක අපි හරියට කරනවද නැද්ද කියන එක බලය තියෙන MCC ආයතනෙට. ඒතර MCC ආයතනය කියන්නේ ඇමරිකාව. ඒතර ඇමරිකාව මේ ලෝකේ කරලා තියෙන දේවල් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. අපි ඉරාකයට කරදී, ලිබියාවට කරදී, පිලිපීනයට කරදී, ඇෆ්ගනිස්තානයට කරදී අපි දන්නවා. සා දැන් කරමින් ඉන්න දේවල් විවිධ කලාපවල. විවිධ කලාපවල අපි දන්නවා. ඒතකොට ඒගොල්ලොන්ට හිතුනොත් එහෙම මෙන්න මේ විදිහට කරලා නැහැ කියලා වාර්තාව දෙනවා. අපි දැක්කනේ UN එකේ අපිට විරුද්ධව දාපු කාරණා ඔය මංගල සමරවීර අමාත්‍යවරයාත් සමග එකතු වෙලා සම සහයෝගය දීලා. එතකොට මේගොල්ලෝ කියනවා ආර්ථික නිදහස සාධාරණ ලෙස පාලනය කිරීමේ ක්‍රමවේදය ජනතාව සහ ආයෝජනය කිරීම කියන මෙන්න මේ ආකාර ගොඩකින් නිර්ණායක 20 යටතේ මේගොල්ලෝ මේක අධ්‍යයනය කරනවා. එතකොට අපේ රටේ අපි පාලනය කරන විදිහ, අපේ රජයන් අපිව පාලනය කරන විදිහ. ඒ කියන්නේ සාධාරණ පාලනයක් කියන්නේ ඕපන් වොරන්ට් එකක්. ඕපන් වොරන්ට් එකක් වැරදි කියලා කියන්න පුළුවන්. එතකොට ඇමරිකාව බලා ඉන්නවා රජය පාලනය කරන හැටි. එතකොට ඇමරිකාව කිව්වොත් එම් අන්නර නිර්ණායකේ ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා රජය වෙනස් කරන්න. අනිවාර්යයෙන්. එතකොට මේ තව විදියකින් කියන්නේ මේ රට පාලනය කරන විදිහ MCC ආයතනයට දෙනවා කියන එක. ඒ කියන්නේ ඇමරිකානු වහල් දූපතක් බවට පත් වෙනවා. ඒකයි මේකේ තියෙන භයානකම. දැන් ඕක මංගල සමරයට තේරුම් නැති වුණාට අපිට තේරෙනවානේ. ඉතින් අපි අහන්න ඕනි මංගල සමරයට කියන දේද අපි මේක කියවලා තේරුම් ගත්තේ දේද? ඒක නිසා අපි මේක කෙලින්ම වහලුන් බවට පත් වෙනවා කියන කාරණේ මම කියන එකක් නෙමෙයි. මෙන්න මේ ජනාධිපතිතුමාගේ උපදේශකයන් කියන කාරණේ තුලත් ඒක සඳහන් කරලා තියෙනවා. ඊළඟ එක. ඒ වගේම මේගොල්ලෝ කියනවා
සුදුසුකම් නිර්ණායක සපුරා ගැනීමට අපහසු වීම නිසා නයිජීරියා, යේමනය, මොන්ටේනියා, ගැම්බියාව, ටැන්සේනියා මේ වගේ ගොඩාක් රටවල් වලට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා කියලා ලෝක උදාහරණ පෙන්වලා තියෙනවා මේ MCC ගිවිසුම ගත වුණ අනිකුත් රටවල් මුහුණ දීපු. ඊට පස්සේ දැන් ඕකත් එක්ක බැඳිච්ච අනිත් කාරණය තමයි එතකොට දැන් අපි හිතමුකෝ නිර්ණායක අපි හොඳට කරන්නේ නැහැ. එතකොට MCC ආයතනය කියනවා මෙන්න මේ නිර්ණායක ටික දැන් මේක මෙන්න මේ කාරණයක් හරි වැදගත්. මේ දැන් අපිට මේ MCC grant එක මේගොල්ලෝ කියන මේ ප්‍රදානය ඩොලර් මිලියන 480 දීලා තියෙන්නේ. මේගොල්ලෝ කියන නිර්ණායක වලින් 65%ක් තමයි අපි සපුරලා තියෙන්නේ. ඒ සපුරීම මත තමයි දීලා තියෙන්නේ. ඒතකොට 65%. 150ට වඩා බැස්සේ ගම නිර්ණායක සපුරලා නැහැ කියන එක ඒගොල්ලන්ට කියන්න පුළුවන්. ඔන්න 90%ක් විතර සපුරලා නම් අපි යම්කිසි තරමක ඉන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් මේ 65%ක් ඔය ඉතුරු 15 වෙනස් වෙන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒතකොට හදිසියේවත් MCC ආයතනයේ කිව්වොත් ඕගොල්ලෝ මේ කොන්දේසි කඩ කරලා තියෙනවා. නැත්තම් මේ සපුරපු කොන්දේසි වලින් දැන් පල්ලහැට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේක දැන් ටර්මිනේට් කරන්න ඕනේ. නැත්තම් අවසන් කරන්න ඕනේ. එහෙම වුණොත් මෙතෙක් කල් ලෝන් අපිට ලබා දුන්නේ ඩොලර් ටික අපි නැවත දෙන්න ඕනේ. රුපියල් වලින් නෙමෙයි එදා තියෙන ඩොලරේ වටිනාකමින් අපි ආපහු ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මේක අවුරුදු 5ක් තව අවුරුදු 3ක් විතර යනකොට මේ යන විදිහට ඩොලර් එක රුපියල් 180 නෙමෙයි 360 විතර යයිනේ. මේ යන යවිල්ල ගියොත් එතකොට අපිට ගෙවන්න නැවත ගෙවන්න වෙනවා. ඩොලර් ටික. අපි උගුලක නෙමෙයි දචාප වැටෙන්නේ නෙමෙයි. අපි ආපහු ගෙවා ගන්න බැරි උගුලක වැටිලා ඔවුන් කියන විදිහට නටන්න වෙන තත්ත්වයක් නෙමෙයි අපිට ඇති වෙන්නේ යන්නේ මේ. ඒ කියන්නේ මේ සැලසුම් හදන හිතන්නේ ලංකාවේ ඉන්නේ බූරුවෝ කියලා. සැලසුම් හදන අය සහ ඒ සැලසුම් හදපුව අපේ රටට අඳුන්වලා දෙන අය දෙගොල්ලෝ මේ දැන් ඉන්නේ. අපේ ජනතාවරු ටික හිතාගෙන ඉන්නේ අපේ රටේ ජනතාව බූරුවෝ කියලා. අපිටත් බූරුව වෙන්න කියලා කියන්නේ මේ. කට වහ ගන්න කියලා කියන්නේ. අර මම දැක්ක එකක චම්පකරණවක අමාත්‍යතුමා කියනවා මේ රටේ ආගමික නායකයන් දන්නේ නැති දේවල් කතා කරන්නේ නැතිනේ බොහොම සැරෙන් කිව්වා වගේ. තර්ජනයක්. මමත් දැක්කේ බොහොම සැරෙන් කිව්වා වගේ. ඒ කියන්නේ මේ බූරුව වෙන්න කියලා නේ. එතකොට මංගල සම්මලවීර අමාත්‍යවරයාත් කියනවා මේ මොනවද දන්නේ කියලා. ඒ කියන්නේ එතුමා තමයි දන්නේ. අපිට මේ බූරුව වෙන්න කියලා කියන්නේ. දැන් ඒතර අපි කියන්නේ හිතුව මදි කියලා නේද? හිතුව මදි. පුදුම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ. එතකොට ඒ නිසා අපිට සිද්ධ වෙනවා ගත්තා වගේ නෙමෙයි මේ ඩොලර් 480 මිලියන 480 ගත්තා වගේ නෙමෙයි. ඒ වගේ 20-30 ගුණයකින් 10,000 ගුණයකින් අපේ ආත්මගරුත්වය අපි පාවලා දෙන්න. අපේ තියෙන අභිමානය පාවලා දෙන්න. අපිට කොන්දක් නැති ජාතියක් බවට පත් වෙන්න අනිවාර්යෙන් මේ හරහා සිදු වෙනවා. ඊට පස්සේ මම ඒ නිසා එතනින් නවත්තන්න කරුණාකාරණ 10ක් යටතේ කිව්වම නූපම් පරම්පරාවන් දක්වා අපි දන්නේ කොතරම් කාලයක්ද කියන එක. පරම්පරා කීයක්ද කියන එක අපි දන්නේ නැහැ. මොකද මේකේ X එක සයින් කරලා තියෙන්නේ අස්සම් කරලා තියෙන්නේ පළවෙනිට අස්සම් කරපු කිව්සම ඉන්ඩෙෆිනිට්. ඒ කියන්නේ සදාකාලිකයි. සදාකාලිකයි. ඒ වගේ. ඉතින් මේකේ තියෙනවා මේ ඉඩම් සම්බන්ධයෙන් පැහැදිලිව කියලා තියෙන 6 වෙනි කාරණය. නිර්පේක්ෂ ඉඩම් ප්‍රදානය කියන කාරණයටද කියලා තියෙනවා අපේ මේ අහිංසක මිනිස්සුන්ට ගොවියන්ට මේ තිරිකුණාමලේ ඉඳලා කොළඹට යන අයිති වෙන මේ කලාපයේ ගොඩක් ඉන්නේ චාප අපේ මේ රටේ ජීවනාලය. අනිවාර්යයෙන්. අපේ ගොවියෝ ටික ඉන්නේ. එතකොට මේ එදා මම අහගෙන අර ගොවියන් සම්බන්ධයේ මහත්මයෙක් මීඩියා එකේ මේ ප්‍රෙස් එකේ කියනවා අපේ ගොවිතැන විනාශ කරන්න ඒ ගොවියන්ට තමුන්ගේ බිම එපා කරවන්න ගොවිතැන එපා කරවන්න කරලා තියෙන වින්නැහිය රටේ කෘෂි නිෂ්පාදන ආර්ථිකය බිඳවට්ටලා තියෙන විදිහ එතුමා බොහොම මම මෙතන කතා කරන්න යන්නේ බොහොම ලස්සනට සංවේදී කාරණා බොහොම ඒ කියන්නේ ෆිගර්ස් පිටින් මම කියන්නේ දත්ත පිටින් ඔප්පු කරලා පෙන්නනවා කොච්චර සූක්ෂම විදිහට මේ රටේ කෘෂි කර්මාන්තයට ගහලා තියෙනවද දිගු කාලීනව මේවා තමයි ඒගොල්ලෝ මේවා මේ දවසින් දෙකකින් ආපු කාරණා නෙමෙයි චාප වටපිටාව ඒගොල්ලෝ අවුරුදු ගණනාවක් තිස්සේ සකස් කරගෙන ඇවිල්ලා තමයි දැන් මේවා මේ කාලෙට નિયમિત කාලෙට අවශ්‍ය දේ දාන්න ඒගොල්ලෝ බොහොම ලස්සනට මේවා ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් මේකෙම කියනවා ඒ නිසා මේ ඉඩම් සම්බන්ධයෙන් මේ ඇති කරලා යන తত্ত্বය මේ givisුමකින් කරන්න පුළුවන් කාරණා නෙමෙයි මේවා මේ પરම්පරා ගණන් තිස්සේ මේ රටේ ජන ජීවිතය හා බැඳිච්ච කරුණු කාරණා.
එතකොට ඒවා අපේ සංස්කෘතියට දැන් ඇතුල් වෙලා තියෙන්නේ. ඉතින් එවැනි කාරණා වෙනස් කරන්න ගිවිසුමකින් වෙනස් කරන්න යන්න කලින් ඒක රටේ මහජනතාව ඉදිරියේ සංවාදයට ලක් කර යුතුයි. ඇත්තටම අපේ රටේ ජනතාවට එවැනි වෙනස්කම් අවශ්‍යද? මේ සින්නක්කර ඔප්පු දීම ඊට පස්සේ කාන්තාවන්ට මේකේ දැන් වචන ලස්සනයිනේ. හරිම ලස්සන වචනනේ. කියනවා මේ බලපත්‍රාවී සියලු දෙනාටම සින්නක්කර ඔප්පු දෙනවා. දැන් අර අහිංසක මිනිස්සයාගේ මානසිකව බිඳවට්ටලා ගොවිතැන ගැන තියෙන ආසාව ගොවි බිමට තිබුණු වැඳලා චාප අපේ අය පොළොවට කොටන්නේ. ගොවිතැන තමුන්ගේ කුඹුරට බැහැලා වැඳලා තමයි මේ අපේ ගොවිතැන ගොවියා පටන් ගන්න. ඒ තරම් ගරුත්වයක් තමුන්ට බත සපයන, තමුන්ට ආහාරය සපයන භූමියට තිබුණා අපේ රටේ. එහෙමයි අපේ සංස්කෘතිය ගොඩ නැගුණේ. අපි එහෙම ගොවි බිමකින් ගොවිතැන ගත්තාට පස්සේ අපි ඒක මුලින්ම පූජා කරේ බුද්ධ ශාසනයට. අපි අදහන ආගමට. ඒකේ ආගම් ભેදයකින් තොරව හින්දු ආගමිකයා වේවා, මුස්ලිම් ආගමිකයා වේවා, බෞද්ධ ආගමිකයා වේවා. තමුන්ගේ පළවෙනි අස්වැන්න දෙවියන්ට පූජා කරනවා. නැත්නම් තමුන් අදහන ආගමට පූජා කරනවා. ඒතනින් පෙන්වන්නේ කොයිතරම් දුරට තමුන්ට මේ ආහාරය දෙන, තමුන්ව ජීවත් කරන, තමුන්ගේ પરම්පරා ජීවත් කරන භූමියට තියෙන ගරුත්වයද පෙන්වන්නේ. සුද්ධ වූ සිතුවිල්ලක්. සුද්ධ වූ සිත හරිම අහිංසක සිතුවිල්ලක්. එතන ආර්ථිකමය හෝ වෙනකුත් යටි අදහසක් එතන නැහැ. බොහොම පිවිතුරු අදහසක් තියෙන. ඉතින් අන්න එහෙම සංස්කෘතියක් තමයි මේ විනාශ කරන්නේ. ඉතින් එහෙම මහා සංස්කෘතියක්. මහා සංස්කෘතියක්. ඉතින් ඒකට මේගොල්ලෝ ජාතිවාදය ගාව ගන්නවා. ආගම්වාදය ගාව ගන්නවා. බෝම්බ පුපුරනවා. නොයිකුත් උපක්‍රම දානවා මේ තියෙන සහජීවනයේ අපහසු පහස කිරීම අතර සහජීවනය විනාශ කරලා සහජීවනය හදන්න හදනවා. මෙවැනි උපක්‍රම. ඉතින් මේක මේ අපේ අහිංසක මිනිස්සුන්ට ඒ කියන්නේ ඒ මිනිස්සු හිතන්නේ මේ උඩ අපි පත් කරලා යවපු අය අපිට එවැනි අපරාධයක් කරයි කියලා. ඒ තරම් විශ්වාසයක් තියෙනවා තම පත් කරලා යවපු පුද්ගලයෝ ගැන. ඉතින් ඒ මිනිස්සු දාමරිකව වීම ගැන, ඒ මිනිස්සු තක්කඩි වීම ගැන ඇත්තම කනගාටුවක් ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් දරුවෝ හිතන්නේ නැහැනේ අම්මයි තාත්තයි දරුවෝ විනාශ කරලා දායි කියලා නේද? එහෙම හිතන්නේ නැහැනේ. අන්න ඒ වගේ බොහොම තාමත්ම කනගාටුදායක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒතකොට මේකේ අන්න ඒ වගේ මේ MCC ගිවිසුම ගැන බොහොම නෙගටිව්ස්. ඒ කියන්නේ මේකේ තියෙන ප්‍රශ්න ටික කියලා තියෙනවා. ඊට පස්සේ අන්තිමටම කියලා තියෙනවා මෙම සැලසුමේ ඇති අඩුපාඩු හා පිළිගත නොහැකි කොන්දේසි සැලකිල්ලටගෙන ශ්‍රී ලංකා රජය MCC ගිවිසුමට එළඹිය යුතු නැත. මේ ජනාධිපතිතුමාගේ වාර්තාවනේ මේ කියන්නේ. එතකොට මම දැක්ක මංගල සමරවීර ඇමතුමා අභියෝග කරනවා මේ MCC ගිවිසුමේ අර ඔබ කිව්ව උපක්‍රමය. MCC ගිවිසුමේ වැරදි පෙන්වන්න පුළුවන් නම් කියලා. මෙන්න වැරදි. මෙන්න වැරදි. මේක කියන්නේ රටේ විධායක ජනාධිපතිතුමා. අනිවාර්යයෙන්. තව අපි මේක ගැන කතා කරන්න ඕනේ නැහැ. ඒ නිසා එතුමාගේ උගුලට අපි අහුවෙන්න ඕනේ. අපි මේ සියලු දේ සමස්තයක් වශයෙන් දැකිය යුතුයි. මෙතනදී වෙන ප්‍රශ්නයක් තියෙන එක ඔබෙන් අහන එක අසාධාරණයි. මම නමුත් මේ වැඩසටහන බලන්නට සාධාරණයක් වෙන්න ඕන නිසා මම කියන්නේ දැන් මෙච්චර පැහැදිලි නිර්දේශ දීලා තියෙද්දිත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඊටාම සූක්ෂම සටකපට රංගනයක් අපි දකිනවා. ඔබෙන් ඔව් හෝ නෑ හෝ උත්තරයක් ඕන නෑ. ඔබ රාජ්‍ය මේ වෛද්‍ය සේවාව නියෝජනය කරන නිසා නමුත් මේ රටේ මිනිස්සුන්ට මේ ප්‍රශ්න ඇති වෙන්න ඕනි. ඒ ඇති දැන් ඔබ වෙනුවෙන් මේක මම කිව්වේ මේ සංවාද ඉස්සරහට ගෙනියන්න මේ සියල්ල පිටිපස්සේ එහෙම කතාවක් තියෙන. එහෙම තියේදි තමයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ඔහු තමයි කැබිනට් මණ්ඩල ප්‍රධානයා. ඔහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මේ සඳහා මේ ගිවිසුම සඳහා අනුමැතිය ලබා දෙන්නේ. ඉතින් මේක හිතන්න බැරි දරන්න බැරි තත්ත්වයක්. හරිම කනගාටුදායකයි. ඊට පස්සේ දැන් ඊළඟට මම මේ සංවාදය තවත් රසවත් වෙනවා. ඒක තමයි දැන් චම්පක රණවක අමාත්‍යතුමා වගේම මංගල සමරවීර අමාත්‍යතුමා. දැන් මට මේ නම් පාවිච්චි කරන්නේ ද්වේෂයකින් නෙමෙයි, අපහාස කිරීමකට නෙමෙයි. විෂයබද්ධව. මොකද ඔවුන් මේක ගැන කතා කරානේ. රටට කිව්වනේ. ඒ වගේම කතා කරන අයට විරුද්ධව ඔවුන් හඬ නැගුවානේ. ඒතර අපිට සිද්ධ වෙනවා ඒ නම් සඳහන් කරන්න. එතන ද්වේෂයක්, අපහාසයක් කිසි දෙයක් ඇතුව නෙවෙයි. එතකොට ඔවුන් කිව්ව කාරණයක් තමයි රටවල් ගණනාවක් එක්ක මේ ගිවිසුම අත්සන් කරලා තියෙනවා කියලා. ඒ නිසා මේක මේ බය වෙන්න කාරණයක් නෙමෙයි කියලා.
එතකොට MCC ගිවිසුම ලෝකයේ තුල ගිවිසුම් අපි සොයාගත්තේ තරමට රටවල් 44ක් සමග පමණ අත්සන් කරලා තියෙනවා. 5ක් පමණ දැන් අත්සන් කිරීමට නියමිත සාකච්ඡා මාර්ගයේ අපේ රට waiting list එකේ pending list එකේ ඉන්නවා. අපිත් ඒ එක රටක්. ඒතර මෙන්න මම අත්සන් කරපු රටවල් ටිකක් කියාගෙන යන්නම් ඔබතුමාට. මේ මෙතන ඔක්කොම ටික කියන්නේ නැතුව ඔබ නිකන් අහගෙන ඉන්නකෝ. ඇල්බේනියා. දැන් අපිට හිතෙනවනේ රටවල් 40 ගාණක් එක්ක මට මතකයි නිවේදනයේ තිබුණේ 37ක් සමග වගේ කාරණයක් තමයි කියලා දෙන්නේ. ඉතින් අපිට හිතෙනවා රටවල් 37ක් සමග ලෝකයේ අත්සන් කරලා තියෙනවා නම් මාර වැඩක් නෙවෙයි. මොකද්ද මේ ප්‍රශ්නේ? මේ තොස්තරලටයි මේ හාමුදුරුවෝ ටිකකටයි කාඩිනල් තුමාටයි මේ මාධ්‍යවේදීන්ටයි මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ? අනික ඇමරිකන් ඩොලර් මිලියන 480 දෙන එකේ මේ මොකද්ද ප්‍රශ්නේ? මේ මිනිස්සු මේ මම දැකලා තියෙන සමාජ ජාලවල සමහරට ඒ වගේ කාරණා සඳහනුත් වෙලා තියෙනවා. මේ මිනිස්සු මේ කුහකද? නැත්තම් මොනවද දන්නේ? කියන කාරණා. හැබැයි එතනදිම කියන්න පොඩි උණපූර්ණයක් ඔය සමාජ මාධ්‍යවල එහෙම අදහස් දක්වන ගිනුම් භාගයට භාගයක් ෆේක්. ඒක මේ ආණ්ඩුවේම මංගල සමර විරලා චම්පිකල කරන්නේ මම වගකීමෙන් කියන්නේ මම පොඩි රිසර්ච් එකක් කරනවා. ඇත්ත අය ඉන්නේ බොහොම දශම ගාණයි. ඔක්කොම ෆේක්. ෆේක් කිය. ඒ කියන්නේ මිනිස්සු එච්චර මෝඩ නෑ. ඒ වගේ තත්ත්වයක්. ඒතකොට ඔන්න මම නම් ටික කියනවා. ඇල්බේනියා, ආමේනියා, බෙනින්, බර්කිනා සමහර රටවල ඇත්තට මට කියා ගන්නත් බෑ. බර්කිනා, කාබෝ, කෝටේ. ඒ කියන්නේ මේ ඊටාම මේ දරිද්‍රතාවේ පහළම අඩිය කොන් වෙලා බැරි මරගාතේ පනාදින රටවල්. අදි දරිද්‍රතාවේ ඉන්න රටේ. එල් සල්වඩෝර්, ඉතියෝපියා, ජෝර්ජියා, ගානා, ග්වාතමාලා, ගුවානා, හොන්ඩුරාස්, ඉන්දුනීසියා කියන රටේ ඉන්නවා ඒක රටක් විදිහට. ජෝර්ඩන්, කෙන්යා, කොසෝවෝ, කොග්රිස් රිපබ්ලික්, ලොසොතෝ, ලයිබීරියා, මැඩගස්කා, මලාවි, මාලි, මෝල්දෝවා, මොංගෝලියා, මොරොක්කෝ. ඉතින් මේ ලයිස්තුල අපේ ලංකාව වැටෙද්දී ලැජ්ජා හිතෙනවා. කලිසංගෙම ගැලවෙනවා වගේ දැනෙනවා. දැන් මේ මම ටිකක් කිව්වේ ලුවන්ඩා, සැම්ටෝමෝ, සෙනගල්, සියරාලෝනෝ, සොලොමොන් අයිලන්ඩ්, ටැන්සානියා. මෙන්න රටවල් ටික. ඒතකොට දැන් අපිට අරගොල්ලෝ මේ රටවල් වල නම් කියන්නේ නැහැ තාපා. කියන්නේ රටවල් 37ක්. ඉතින් අපිටත් අපේ අහගෙන ඉන්න කෙනාට හිතෙනවා අර මං ඉස්සර කිව්ව කාරණේ ඉතින් මොකද්ද වෙන්නේ ප්‍රශ්නේ? මෙන්න රටවල් ටික. ඒ රටවල් ටික. ඊට පස්සේ මං අභියෝග කරනවා මංගල සමරවීර අමාත්‍යතුමාට එක රටක් මට පෙන්වන්න MCC ගහලා ආර්ථික වශයෙන් දියුණු වුණු. මොකද මේ MCC එක ගහනකොට ඒගොල්ලෝ කියන එකක් තමයි ඒගොල්ලෝ අර ඔබ්ජෙක්ටිව් වල තියෙන එකක් තමයි MCC strategic objective is to reduce poverty through economic growth. කියන්නේ දරිද්‍රතා දුප්පත්කම ආර්ථික වර්ධනය තුලින් නැති කිරීම. තමයි මේ MCC ගොඩ දාන්න ආර්ථිකමය වශයෙන් දුප්පත්කම ඒ රටේ නැති කරන්න. හරිම පිවිතුරුයි මේක. හරි ආකර්ශනීයයි. එතකොට දැන් මේ අස්සම් කරපු රටවල් මේ වෙන විට දරිද්‍රතාවයෙන් උඩට ගිහිල්ලා තියෙන්නේ බෑ. අස්සම් කරලා දැන් අවුරුදු ගාණක් වෙනවනේ. ඒතකොට මේ රටවල් ටික දැන් මේ වෙනකොට ලෝකේ දරිද්‍රතාවය කියන අවම මට්ටමින්වත් උඩට ගිහිල්ලා තියෙනවා. අඩුම ගානේ රටේ දර්ශක GDP එක ගමුකෝ අපි. දලජාතික මේ දලජාතික මේ ඒගොල්ලෝ තියෙන වර්ධනය වන් ඉහළ ගිහිල්ලා තියෙන්නේ බෑ. අපි දැන් ඒ රටවල් ටික ගමු. මම ගාව තියෙන මේ ડોකියුමන්ට් එක දැන්. මේකේ පෙන්නනවා මම ඔක්කොම පෙන්නන්න යන්නේ හැම රටක්ම MCC ගැහුවට පස්සේ MCC අස්සම් කරාට පස්සේ ඒ රටේ ආර්ථික වර්ධනය පල්ලයට ගිහිල්ලා. මේ තියෙන රටවල් නැති වෙලා. අපි කියන්නේ මේක තමයි. මේ ඔය මංගල සමරවීර කියන කාරණේ නෙමෙයි වෙලා තියෙන්නේ. මේ නැත්තම් චම්පකරණ අමාත්‍යතුමා කියන කාරණේ නෙමෙයි වෙලා තියෙන්නේ මේ. අපි මේ දවස්වල දැන් අධ්‍යයනය කරමින් පවතිනවා. අපි තව ඉස්සරහට මේ විස්තර දෙන්න. මේ තියෙන රටවල් පිටේ. ඉන්දුනීසියාව විතරක් ඉහළට ගිහිල්ලා තියෙනවා. එහෙම ඉහළට ගිහිල්ලා තියෙන MCC ගහපු නිසා නෙමෙයි. ඒ රටේ ඇති කරපු වෙනත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ අනිකුත් උපක්‍රම මගින් ඇතිවෙච්ච දියුණුව. ඒ ඇරෙන්න ඉතුරු රටවල් ටික තමුන්ගේ ආර්ථික මට්ටම පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ MCC ගෙවුවේ දවසේ ඉඳලා. මේ කාරණා. එතකොට මේ රටවල් එක්ක ඇමරිකාව ගිවිසුම් ගත වෙලා තින්නේ වෙන අරමුණු සඳහා. ලංකාව අරමුණු කරගන්නේ මුළු කලාපයේම යුද හමුදා බලය
සම්පූර්ණයෙන්ම ස්ථාපිත කරගන්න. ඒතකොට මේ රාජ්‍යයන් එක සංසන්දනය කිරීමම ඒක කාගේ හරි මේ මූලික අමාරුකාරයෙක්ගේ වැඩක් එහෙම යෝජනා කරනවා නම්. ඔව්. ඊට පස්සේ දැන් මේගොල්ලෝ කියනවානේ අපි කියනවා දැන් මේගොල්ලෝ මේ ඇමරිකන් හමුදාව මේ රටේ ගොඩ බහිනවා කියලා බයක් ඇති කරනවා, බිල්ලෝ මවනවා. අපිට එක එක කඳවුරු වලට අපිව දානවා. එතකොට චාපා මේ අස්සම් කරලා තියෙන රටවල් 44න් 40ක මේ වෙන විට ඇමරිකන් හමුදා කඳවුරු තියෙනවා. ඒ කියන්නේ MCC එකට පස්සේ සෝෆා අස්සම් කරපු රටවල් ගාන 80%කටත් වඩා වැඩි. ඒ කියන්නේ මේ MCC එකට පස්සේ සෝෆා එනවයි කියන එක මේ අපිමවන බිල්ලෙක් නෙමෙයි. ඒ බිල්ල එනවම තමයි. ඒ නිසා ඒක මේ අපි මේ ආවට ගියාට මේ සමාජය තුල ඇති කරන බොරු බියක් නෙමෙයි. අපි කියන්නේ කරුණු කාරණා ඇතුව. ඒ නිසා සෝෆාත් එනවා. ඇවිල්ලා ඇමරිකානු හමුදා කඳවුරුත් එනවා. 44න් 40කට එරනම දැන් අත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන කාරණේ මත ගොඩනගන තර්කයට ප්‍රබල හේතු සාධක තියෙනවා. ඒ නිසා මිලියන 480ක් දෙන්නේ නිකන් නෙමෙයි, ඒක මම නෙමෙයි කියන්නේ. මාධ්‍යවේදියෙක් අහනවා මේ කන්ට්‍රි ඩිරෙක්ටර්ගෙන්, MCC කන්ට්‍රි ඩිරෙක්ටර්ගෙන් ලේඩි කෙනෙක් අහනවා මේ ඔබතුමියලා එතකොට මේ MCC එකෙන් මේ ග්‍රාන්ට් එක දෙන්නේ, මේ ප්‍රදානය කරන්නේ නත්තල් 100 දෙන තෑග්ගක් විදිහට කියලා. මොකද බැලුමට එහෙමනේ. මේ කියන කාරණා ටික බැලුවාම මේ දෙසැම්බර් මාසේ දැන් මේ නත්තල් කාලේ ඉන්නේ. එතකොට නත්තල් කාලෙට දෙන තෑග්ගක් කියලා. එතකොට අර කන්ට්‍රි ඩිරෙක්ටර් එතුමියගේ මූණේ ඒ වෙලාවේ සිදුවන වෙනස්කම, මැවුණු හිනාව මට හිතෙනවා 1815 දී අර රට පාවා දුන්න ගිවිසුම අත්සන් කරනකොට ඒ ඉදිරියේ හිටපු සුද්දගේ මූණෙත් ඔය හිනාවම තමයි එන්නේ නැති චාපා. මොකද එතන තිබුණේ උපහාසය, අවඥා සහගත ගතිය මම දැක්ක විදිහට. මට ලොකු විශ්වාසයක් තියෙනවා 1815 දී අපේ කට්ටිය ගිහිල්ලා අර ගිවිසුම අත්සන් කරනකොට අනිවාර්යයෙන්ම එහා පැත්තේ සුද්දගේ මූණේ ඇති වුණා කියන එක. තුමී කියනවා තාමත්ම ලස්සන කාරණයක්. අපි නිකන් කෑම දෙන්නේ නැහැ කියලා. We don't give free lunch. අපිට ශ්‍රී ලංකාව ගැන උනන්දුවක් තියෙනවා. පැහැදිලි උනන්දුවක් තියෙනවා. ඒ ටිකම මදිද චාපා. මේ අපිට වෙන්න යන කාරණය තේරුම් ගන්න. මේගොල්ලෝ කියන මේ ලොකු දේද වෙන්න යන්නේ නැත්තම් අපිව කාඩිනල් තුමා කියන වහල් භාවයටද යන්නේ කියන එක තේරුම් ගන්න ඔය කතා බහම ඇති. ඒක මම මේ print කරගෙන තිබුණා, ඒක මගේ ළඟ මේ වෙලාවේ නෑ මගේ ළඟ. ඒ නිසා මම කියන්නේ, අපි කියන්නේ වෘත්තිකයන් වශයෙන් මේ cheers දාලා ඔළුව නමලා අස්සම් කරන්නේ මේ රට ඇමරිකානු දැක්කම ලැජ්ජ හිතෙනවානේ. ඇන්දිගත ගැලවෙන ගතියක් ඇති වෙනවා. මංගල සමරවීර යන්නේ අපි නියෝජනය කරන්නේ. ඉතින් රටේ අමාත්‍යවරයෙක්නේ. ඒ වගේ හිරිකිත ගතියක් ඇති වෙනවා. එතකොට මේකේ තියෙන කරුණු කාරණා ගත්තාම දැන් මේ දවස්වල ප්‍රසිද්ධ කතා කරන කාරණේ තමයි මෙන්න මේක. මේ අම්මා මැදින් කඩුව ගැහුවා, කඩුවකින් කැපුවා වගේ කියන කාරණේ. අපේ මව මේ මුතු ඇටයක් වගේ තියෙන්නේ. අපි ජීවත් වෙන මැරෙන භූමිය. මේක බේරගන්න, මේක අපිට දායාද කරලා දෙන්න, අපිට මේ විදිහට අද ඉන්න මේකේ මේ අඟරක් නෑර ලේහෙලලා තියෙනවා අපේ මුතුන් මිත්තෝ. මේ ඕන් මිහිදම්මුණු පොළව පොළව අපි ඉවර කරන්න ඕනේද මේක? ඒක නිසා මේක බේරා ගැනීමේ ලොකු වගකීමක් සාපා අපිට තියෙනවා. තවත් පැත්තකට මට අවසර දෙනවා නම් මේ කාරණේ යොමු කරන්න. ඒක තමයි දැන් මේ චම්පක රණවක අමාත්‍යතුමා කියනවා මේ කිවිසුම මේගොල්ලෝ මේ කියන විදිහට මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. මේක මේ උගතුන් 3000ක් අධ්‍යයනය කළා හදපු කිවිසුමක්. මේක මේ ආවට ගියාට කරපු කාරණයක් නෙමෙයි. ඉතින් මං එතුමාට අභියෝගයක් කරනවා ඔන්න ඔය උගතුන් 3000ගේ නම අපිට දෙන්න කියලා. හැබැයි වෙන්නත් ඇතිනේ දැන් මෙහෙම දැන් මේ රටේ මිනිස්සු ගුණාටන්ද රටක් විනාශ කරන්න ඉතා සියුම් වැඩ පිළිවෙලක් හදන්න ඒ වගේ කණ්ඩායමක් එකතු වෙන්නේ නැති. ඉතින් ගේම් එක ගහන්න. අපේ උගතුන් 3000ගේ නම් 3000 අපි දැනගන්න ඕනේ. මොකද දන්නවද? ඔය එහෙම උගතුන් 3000ක් ඉන්නවනම් වෙන වෙනම හොයාගෙන යන්න ඕනේ. අන්නේ 3000 කවුද කියලා අපි දැනගන්න ඕනේ තාම. මොකද සමහර විට හෙට ඇවිල්ලා තවත් ගේමක් දෙන්න ඔය උගතුන් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒ නිසා ඒ උගතුන් රටට හේරි කිරීම
චම්පක අමාත්‍යතුමාට බාරයි. ඒ වගකීම එතුමාට තියෙනවා නිකන් කියලා ඉන්න බෑ. මොකද අපි දන්නේ එතුමා ඇත්තක් කියනවද බොරුවක් කියනවද කියන එක. ඒක ඊළඟ කාරණේ. අනිත් එක තමයි මේ NGO අපි කතා කළ යුතුමයි. මේ රාජ්‍ය නොවන සංවිධාන විදේශීය ඩොලර් මතින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන තමයි මේ වෙන විට මේ රටේ ප්‍රබල තීන්දුව తీරන ගන්න බලපෑම් කරනවා. රට මෙහෙවන්නේ. ඒ කියන්නේ මේ රටේ ඉන්න දේශපාලඥයෝ ටික නටවන්නේ NGOs ටික. ඒතර අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ අපි මේ රටේ ජීවත් වෙන රටේ මිනිස්සු ටික. අනිත් එක අපි මේ රටේ වෘත්තිකයෝ. ඒතකොට දැන් මේ NGO වලට ඕන විදිහට මේ රට දුවන්න ඕනේ. ඒගොල්ලෝ බැඳිලා ඉන්නේ මට තේරෙන විදිහට තමුන්ට මුදල් සපේන තමුන්ගේ ජීවිකාව සපුරන කට්ටියට වෙන්න එපා සාමාන්‍යයෙන්. සල්ලි දෙන තැනට එපා බැඳිලා ඉන්න. එතකොට ඒ සල්ලි සපයන. ඒ නිසා අපිට ප්‍රබල ප්‍රශ්නයක් මේ වෙලාවේ අපි නගනවා. ඒක තමයි වහාම මේ NGO අයට සල්ලි ලැබෙන්නේ කොහෙන්ද? ඔවුන් මේ සල්ලි වියදම් කරන්නේ කොහොමද? ඒ ඔවුන්ගේ වගවීම accountability එක මොකක්ද? ඔවුන් කරන කාරණා සම්බන්ධයෙන්, ඔවුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන්, ඔවුන් කරන මැදිහත් වීම සම්බන්ධයෙන් accountability එක වගවීම ගැන අපිට ගත හැකි නීතිමය කටයුතු මොනවද? තීරණ මොනවද? පැමිණිලි කළ හැක්කේ කොහෙටද කියන කාරණා රටට හෙළි කළ යුතුයි. ඒ වගේම මේ ඉන්න පුද්ගලයෝ කවුද? ඔවුන්ගේ වටපිටාව මොකක්ද කියන එක රට දැනගත යුතුයි. ඒ නිසා NGO සම්බන්ධයෙන් ප්‍රබල මැදිහත් වීමක් මේ රටට අවශ්‍යයි. අනිවාර්යයෙන්. ඒ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වෙන විට කමිටුවක් පත් කරා මේ රටේ තියෙන NGO ටික ගැන ස්ටඩි කරන්න, අධ්‍යයනය කරන්න. ඒ නිසා මේ වෙන විට කමිටුවක් අපේ වැඩ කරමින් පවතිනවා. මේ NGO සම්බන්ධයෙන් අධ්‍යයනය කළා තොරතුරු රටට දෙන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ සම්බන්ධයෙන් අදාළ ආයතන වලින් ප්‍රශ්න කර විමසා සිටින්න. මොකද NGO එකට ඕන විදිහට රට ගෙනියන ගමන් ඒවට සම්බන්ධයෙන් කතා කරන නිල සිවිල් සමාජයක් කියලා එකක් තියෙනවනේ. ඒගොල්ලන්ට වැඩ කරන්න නොදෙන්න අවශ්‍ය කටයුතු කරන හොඳම උදාහරණය මම අර ඉස්සෙල්ලා කිව්ව කාරණේ. ඒ කියන්නේ මැතිවරණ කොමිසම හරහා නිල සිවිල් සමාජය යටපත් කිරීමට තරම් ප්‍රබල මැදිහත් වීමක් කරන NGO. උන්ට ඒ තරම් බලයක් තියෙන්නේ කොහෙන්ද? ඒ නිසා NGO සම්බන්ධයෙන් මේ රට තුල කතිකාවක් ඇති යුතුයි. ඔවුන්ගේ වටපිටාව හෙළි කළ යුතුයි රටට. ඒක රජය කරේ නැත්තම් අපි කරන්න ලෑස්ති. දැන් මතක් කරන්න ඕනේ මෙතනදී මේ MCC සම්බන්ධ නිසා ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ තමයි ඇමරිකාවේ සියලුම රාජ්‍යනුන ආයතන තියෙන්නේ. ඒවා ලියාපදිංචි වෙලා තියෙනවා. ඒවා වග කියන්න ඕනේ, වග වෙන්න ඕනේ. ඇමරිකානු රාජ්‍යයට වග කියන රාජ්‍යනුන ආයතන තමයි මෙහි ඇවිල්ලා රාජ්‍යයට විරුද්ධව සෙල්ලම් දාන්නේ. මේක අමුතුම ගේම් එකක්. ඔවුන්ට මුදල් දෙන්නේ ඇමරිකාවේ. ඒතර ඇමරිකාවේ මුදල් අරන් අපිට කියනවා මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා. මාර වැඩන්නේ මේක. මේ මෙහෙමද රට යන්න ඕනේ. ඒ නිසා දැන් වෘත්තිකයෝ ටික NGOත් එක්ක ගනුදෙනුවට ලෑස්ති. අපි ඉදිරියේදී බලමු. එතකොට අපිට බලාගත්ත හැකි NGO කට්ටිය දාපු සෙල්ලම් ටිකේ සැබෑ හෙලිදරව්ව රටට කරන්න අපි ලෑස්ති. ඊළඟට දැන් ඔබ කිව්ව කාරණේ ඔබ මුලින්ම ඒකෙන් තමයි පටන් ගත්තේ. ඒක තමයි දැන් මේ රටේ ජාතිකත්වය, ස්වෛරීභාවය, බෞද්ධ අඛණ්ඩතාවය කියන මේ සියල්ලට මේක බලපානවා. ඒ වගේම මේක රටේ සංස්කෘතියට බලපානවා. මේ රටේ මිනිසුන්ගේ ජීවන ක්‍රමවේදයට බලපානවා. ඒ වගේම මේ රටේ අනාගත පරම්පරාවට ඉපදෙන්න ඉන්න දරුවන්ට පවා මේවා බලපානවා. නමුත් මේ සියල්ල මෙතෙක් කරපු සිංගප්පූරු ගිවිසුම, හම්බන්තොට වරාය ආදී වූ මේ රටේ සම්පත් ටික මානව සහ භෞතිකමය සම්පත් කියන සම්පත් ටික කළමනාකරණය කිරීම, ඒ ගැන තීන්දුව කිරීම, ඒක විකුණනවද, ඒක කුලියට දෙනවද, ඒක විනාශ කරනවද, මේ සියල්ල තීරණය කරන්නේ කවුද? මේ කැබිනට් මණ්ඩලය. එතකොට කැබිනට් මණ්ඩලයට මොන බලයක්ද තියෙන්නේ රටේ ජනතාවගේ සම්පත් ටික තමුන්ට ඕන විදිහට පරිහරණය කරන්න, තමුන්ට ඕන විදිහට තීරණය කරන්න? ඒ නිසා මින් මතුවට
මෙවැනි තීරණ MCC ගිවිසුම ඇතුළුව රටේ සම්පත් සම්බන්ධයෙන් රටේ දේපල සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී අනිවාර්යයෙන්ම රටේ ජනමතය විමසිය යුතුයි. ජනමත විමසුමකට මේ MCC ගිවිසුම දැමිය යුතුමයි. මොකද ඇමරිකානු රජයත් අපේ මංගල සමරවීර ඇතුළු පිරිසක් කියන්නේ මේක දැන් පාර්ලිමේන්තුවට දාලා අස්සම් කරනවා කියන්නේ. ඉතින් පාර්ලිමේන්තුවෙත් ඉන්නේ ඔය වගේම සෙට් එකක් තමයි ඕක ඇතුලේ ඉන්නේ. ඔබතුමා විශ්වාස හැබැයි දැන් යෝජනාත් තව ප්‍රශ්නයක් කියනවා. මේක තාක්ෂණික ප්‍රශ්නයක්. දැන් MCC බැඳෙන්නේ කියන්නේ ඇක්සා සෝෆා MCC එක කතන්දරයක් අර 2009 ලංකාව රීස්ට්‍රක්චර් කරන ඇමරිකානු ලේඛනයත් එක්ක මේක සම්බන්ධයි. ඒතර දැන් මේ MCC එකට ජනමත විචාරණයක් ඉල්ලුවොත් එහෙම අවුලක් වෙනවනේ දාපහුව. ඒ කියන්නේ එතකොට ඒක කොටු වෙනවනේ. එහෙමනම් ඉල්ලන්න වෙන්නේ මේ ඇමරිකාවට රට බාර දෙනවා වගේ මොකක් කරලා ඉතින් හදන්න වෙන විශයක්. ඇමරිකාවට ලංකාව බහර දෙමුද උද නැද්ද වගේ එකක් අර කලගෙඩි ලාම්පු වගේ එකක් කරන්න වෙනවා. මට ඒක අතරේ භයානකයි අපි කිව්වොත් මේ MCC එකට ජනමත විචාරණයක් තියමු කියලා. ඒක තමයි අපි කිව්වේ අපි ඒකට විසඳුමක් දෙනවා චාපා. අපි දකින විදිහට අපි කියන්නේ රට තුල පනතක් කියන්නේ නීතියක් ඇති කළ යුතුයි. රාජ්‍ය දේපලක් රාජ්‍ය සම්පතක් සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නවා නම් ඒ තීන්දුව తీරන ගත යුත්තේ කෙසේද කියන නීතිමය රාමුව විනිවිදභාවය වගවීම වගකීම කියන කාරණා මුසු කරලා නීතිමය බැඳීමක් ඇති කළ යුතුයි. මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න. නැත්තම් මේ මොන කැබිනට් මණ්ඩලයත් මහ ලොකු වෙනසක් අපි දැක්කද චාපා පසුගිය කාලවල වල. ඔය කැබිනට් මණ්ඩල මෙතෙක් තිබුණු සියලුම කැබිනට් මණ්ඩල තීන්දුව తీරන ගැනීමේදී බොහෝ විට අමාත්‍ය මණ්ඩල සංදේශයවත් කියවනවා. දැන් මේ ජනාධිපතිතුමා දාපු මේක කියවුවද කියන සැකය මට දැන් ඇති වෙනවා. අඩුම ගානේ මේක කියවුවා නම් යම්කිසි කමිටු වාර්තාවක්. ඔව් මේ කමිටු වාර්තාවක්. දැන් මේකවත් කියවුවද කියලා මට මේ සැකේ මතුවෙනවා. ඒ නිසා ඔබට තියෙන ප්‍රශ්නේ මට තියෙන වෙන විදිහකට ජනාධිපතිවරයා ඕක කියවුවද කියලා මට තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ වෙනම ප්‍රශ්නයක්. ඒකට ඔබ ගෑවෙන්න එපා. හැබැයි දැන් මම මෙහෙම ඔබට යෝජනාවක් කිව්වා. දැන් ඔබ වෘත්තිකයෙක් සහ මේ වෘත්තීය කණ්ඩායම් මෙහෙවන කෙනෙක් හැටියට දැන් ඇයි අපි මේකට නීති අනපනත් සම්ප්‍රදායන අලුතෙන් යෝජනා කරන්නේ? දැන් පවතින සාමාන්‍ය තත්ත්වයක් තියෙනවනේ ලෝකේ. දැන් උදාහරණයක් මේ පුටි මං ඉඳගන්න විදිහක් තියෙනවනේ. විදිහක් හදලා තියෙනවනේ. මේ අන්දවල් දෙකක් තියෙනවා. හේතු වෙන විදිහක් තියෙනවා. එහෙම විදිහක් තියෙනවනේ පුටුවක. දැන් අපි මොකක් හරි මේ යම් විකෘති සාගත තත්ත්වයක් අටක ඇති වෙනකොට ඒක ගෙඩි පිටින්ම ප්‍රතික්ෂේප කරන හැරෙන්නට වෙන අලුතෙන් ක්‍රමවේද ඕනද? දැන් මේක විකෘතියක්නේ. හරි පැහැදිලි විකෘතියක්. දැන් රට කෙලින්ම ඇමරිකාවට නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයට උන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට පාවා දෙන්න හදන තත්ත්වයක්. දැන් මේක විකෘතියක් වෙන කිසිම රටක් මේක කරන්නේ නැහනේ. ඒ සිහිමුලයක් තියෙන රටක්. ඒතර අපි මේක නිරාවරණය කළා රෙදි ගලවලා මේ මිනිස්සුන්ට මේකට විරුද්ධ වෙන්න කියනවා මිසක් අපි යෝජනා කරුවොත් එimhe මෙන්න මේ ක්‍රමවේදය තුළ මේක කරමු ජනමත විචාරණ දීමු මේකට වෙනම කමිෂන් එකක් දාමු ප්‍රතිපත්තියක් හදමු වගේ කතා කියනකොට ඒකම සිදුරක් වෙන්නේ නැද්ද මේගොල්ලන්ට රින්ගන්න? නෑ තාපත්තුමා එකඟ වෙනවා. ඒ කියන්නේ දැන් මේ MCC ගිවිසුම සම්බන්ධයෙන් ආයේ තවත් කතා බහක් අවශ්‍ය නැහැ. මේක විසිකලා දාන්න ඕනේ ගිවිසුමක්. ඒ කියන්නේ තර්කයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ තාපා දැන් කීයක් අපි මෙහෙම හැන්ඩල් කරන්නද? දැන් එකින් එක මේ මිනිස්සු ගේනවනේ. සිංගප්පූරු එක ගෙනාවා එක්ක ගේන්න හැදුවා සිංගප්පූරු එක ගෙනාවා ඊට පස්සේ තායිලන්තෙත් එක්ක එකකට යන්න හදනවා චීනෙත් එක්ක එකකට යන්න හදනවා දැන් MCC ඇක්සා ගෙනාවා MCC ගෙනාවා ඊළඟට සෝෆා ගෙනාවා මේකේ ඉවරයක් නැහැ නේ මේ මිනිස්සු. එතකොට දැන් අපිත් මේවට දැන් අපි එළියට බැහැලා උද්ඝෝෂණය කළා උපවාස කරලා එහෙම නවත්තන එකෙත් ටිකක් කල්ලා යනකොට මිනිස්සුන්ටත් ඕකේ පාවෙයිනේ. ඩොක්ටර් ඒ වුණාට දැන් හිතන්න මම දන්න එක ගෙදරක රත්මලාන ප්‍රදේශයේ මේ අත්ත කතාවක් ගෙදරක කුඩුකාරයෙක් හිටියා. ඒ කියන්නේ අම්මයි පුතයි. පුතා කුඩුකාරයෙක්. කුඩුකාරයා කියන්නේ හොඳ නෑ පව්. දැන් අම්මා කුස්සියට යනකොට පුතා බල්බය ගලවගෙන යනවා. සාලි. ඊට පස්සේ අම්මා දුවගෙන ගිහිල්ලා පුළුවන් නම් බේර ගන්නවා නැත්නම් මිනිහා බල්බෙ විකුණනවා. ඊට පස්සේ මේ පැත්තට ඇවිල්ලා අර පැත්තට බලනකොට සොයිබයක් ගලවනවා. ලොක් එකක්. පුටු උස්සගෙන ගිහලා විකුණනවා. දැන් මේක විකෘති තත්වයක් නේ. දැන් මේකට මුකුත් ක්‍රම හදලා වැඩක් නැහැ නේද ඩොක්ටර්? ඒ කියන්නේ මේ මුරකාරයෙක් තියලා වැඩකුත් නැහැ, ලොක් දාලා වැඩකුත් නැහැ. මේ විකෘතියක් නේ ගෙදර. දැන් රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා රට විකුණන්න හදනවා කියන එක මම කියන්නේ සාමාන්‍ය තත්වයක් නෙමෙයිනේ. මම කියන්නේ මගේ යෝජනාවක්. මම කියන්නේ අපි යෝජනා කරන්න හොඳ නැහැ. මේකට ක්‍රමවේද හදමු. දැන් හිතන්නකෝ ඩොක්ටර් ගෙදර තාත්තා
ගෙදර ඉන්න තාත්තා කෙනෙක් ළමයෙක් විකුණන්න හදනවා කියන මොහොත හිතා ගන්නකෝ හොරෙන් ගිහිල්ලා බොන්න මේ වත්තේ තියෙන මොකක් හරි විකුණන්න ප්ලෑන් කරනවා. ඒ වගේ තත්ත්වයක් නේ මේක දැන්. මම කියන්නේ අපි මිනිස්සු දැනුවත් කරලා මිනිස්සු පෙළගස්සන්න ඕනේ නැද්ද මේ පාලකයන්ට පිස්සු කරන්න එපා කියන්නේ. ඔව් ඒක තමයි හොඳම කාරණය විය යුත්තේ. දැන් ක්‍රමවේද හැදුවොත් ડોක්ටර් වෙන්නේ මේ ක්‍රමවේදම පාවිච්චි. දැන් උදාහරණයක් අපි හැදුවා කියන අමාරු ක්‍රමවේදයක්. අනත රටකේ ගිවිසුමක් අත්සන් කරනවා නම් කරන්න ඕන ක්‍රමවේදය. 1 මේක පාර්ලිමේන්තුවට දාන්න ඕනේ. 2 විනිවිද වෙන්න ඕනේ. මේක රටේ බෙදා හරින්න ඕනේ. ගෙන්ගෙට ගිහින් දෙන්න ඕනේ. ජනමත විචාරණයක් තියන්න ඕනේ. අධිකරණයට යන්න ඕනේ කියලා ක්‍රමයක් හදන්නකෝ. ওই ටික පන්නන එක සිම්පල් නේ. අධිකරණේ සල්ලි වලට ගන්න පුළුවන්. මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිහලා මේක දෙන්න හරි සිම්පල්. ගෙවල් වලට ගිහලා කීයක් හරි දුන්නාම හරි. මේ ගම් වලට දැම්මහම රට පොඩිනේ. ගෙවල් වලට සල්ලි බෙදන්න කිව්වනම් ඒ මිනිස්සු ඕනයක් කරයි. මං කියන්නේ අපි ක්‍රමවේද යෝජනා කරන්න මේ අපරාධ වලට ලේසි වෙන්නේ නැද්ද කියලා මම අහන්නේ. ඒක තමයි. දැන් ඒක අපි ශිෂ්ට වෙමුකෝ. අපි කියමුකෝ ඇඳුම් ඇඳගෙන ඉන්න කියලා. දැන් හිතන ડોක්ටර් එන්න කියනවා සාකච්ඡාවකට කාට හරි. එන්න පුද්ගලයා ඇඳුම් නැතු වෙනවා. ඒතර මං කියන්නේ මේ අශිෂ්ට තත්වයක් නේ. පිළිගත නොහැකි තත්වයක් නේ. ඒ ගැන තර්කයක් නෑ. මට බයක් ඇති වෙනවා මේ එළිය වෘත්තික එකතු වෙලා බැරි වෙලා හරි ක්‍රමවේදයක් හැදුවොත් ක්‍රමවේද පන්නයි මෙහෙම කරද්දි. දැන් ඒක නිකන් හරියට අපි කියනවනේ දැන් ඔය සයිට මරගලේදී දැන් ડોක්ටර් මතකයි හුඟක් අය කියන්න ගත්තා මේකට හදමු කියලා ක්‍රමවේදයක්. ඒ කියන්නේ දැන් ක්‍රමවේදයක් තියෙනවනේ රටේ. ලංකාවේ ඇපෙක්ස් බොඩි එකක් තියෙනවනේ වෛද්‍යවරුන්ව නියාමනය කරන්න. වෛද්‍ය සභාව. වෛද්‍ය සභාවක් තියෙනනේ. තවත් මොකක්ද ඉල්ලන්නේ අපි? ඒකත් මම කියන්නේ අදහසක් මම කියන්නේ. මට අවසාන වශයෙන් ජාප කියන්න තියෙන්නේ ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා දැන් මෙච්චරකල් මේ රට අපි කියනවා NGO වලට ඕනේ. නැත්නම් කැබිනට් මණ්ඩලයට ඕන විදිහට නැත්නම් පාර්ලිමේන්තුවට ඕන විදිහට මේවා. දැන් ජනතාවට තියෙන අවස්ථාවක් ජනතා මතේ ඉදිරියට දැමීමේ බලයක් මොකද රටේ ඡන්දයක් ප්‍රකාශ වෙන අවස්ථාවක්. ඒ නිසා එතෙන්දී ජනතාව දැනගන්න ඕනි මේ අවස්ථාව උපයෝගී කරගෙන සැබෑ ජනතා මතය සමාජගත කරන්න. මොකද එහෙම සමාජගත කරේ නැත්නම් වෙන්නේ පත්වෙන ඊළඟ පාලකයා කවුද කියන එක මත අපිට සිද්ධ වෙනවා නැවත පුද්ගලයෙක් මත රැඳී පවතින්න. නැත්තම් පුද්ගලයෙක් මත විශ්වාසය තියලා වැඩ කරන්න. ඒ පුද්ගලයා කොයි වෙලාවේද මේ ගොදුරට අහු වෙන්නේ, මේ බිල්ලට අහු වෙන්නේ, ඩොලර් වලට අහු වෙන්නේ, ඒ වෙලාවේ ඉඳලා නැවතත් ජනතාව අසරණ වෙනවා. ඒ නිසා ඊළඟට එන පාලකයාත් එක්ක ගනුදෙනුව කිරීම සඳහා අවශ්‍ය ඒ ශක්තිමත් වටපිටාව සැදීමේ වගකීම ජනතාවට තියෙනවා. බුද්ධිමත් ජනබලයක්. බුද්ධිමත් ජනබලයක් රට තුල ඇතිවීම අවශ්‍යයි. මේ වෙලාවේ ජනතාවක් වශයෙන් රට තුල සිදුවෙන කරුණු කාරණා ගැන සංවේදීව බලන අවස්ථාවක්. තමුන්ගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් රටේ වෙන දේවල් ගැන මේ වෙලාවේ අවධානයක් තියෙනවා රට තුල. ඒ නිසා මේ අපි පක්ෂ අල්ලගෙන හරි පාට අල්ලගෙන හරි නැත්තම් ආගමට වෙන වාසියක් ජාතියකට වෙන වාසියක් අපිට පෞද්ගලික වෙන වාසියක් කෝදයක් අල්ලගෙන ඒව මත රැඳිලා හිටියොත් වෙන්නේ අර කාඩිනල් තුමා කිව්වේ මගේ වචනේ කිව්වේ කෙනාට වඩා ඒ කිව්වේ වාක්‍යයට මූලික තැනක් දෙනවා. ඒක තමයි වහලුන් වෙන්න සිදුවන දිනේ වැඩි ඈතක නෙවෙයි. ඒ නිසා වහල් භාවයෙන් මිදෙන්න නම් මේ එක් කෝණ වලින් බැරීම නවත්තලා පුළුල් කෝණයකින් මේ දෙස බලලා සමාජය දැනුවත් කරගෙන මේ රටත් බේරගෙන අනාගත පරම්පරාවට රට ඉතුරු කරගෙන නිදහසේ හුස්ම පොදක් හෙලන්න හුස්ම පොද හෙලන වටපිටාවක් ඇති කර ගැනීමේ වගකීම අපිට තියෙනවා. ඒ වෘත්තිකයන් වශයෙන් අපි අපේ දායකත්වයේ සඳහා ලබා දෙනවා අපිට ශක්ති ප්‍රමාණයෙන්. නමුත් ජනතාවට ලොකු වගකීමක් තියෙනවා මේ වෙලාවේ. මේක අරගොල්ලේ කාර්යයක්, මේක මාධ්‍යවේදීන්ගේ කාර්යයක්, මේක වෛද්‍යවරුන්ගේ කාර්යයක් කියලා කට්ටියකට මේක තල්ලු කරන්න නැතුව එකට එකතු වෙලා මේක රට බේරා ගන්න. මොකද එහෙම කරපු අනන්ත වාර ගණක් අපේ ඉතිහාසයේ තියෙනවා. කියන්නේ අපේ මුතුන් මිත්තෝ ඒ වැඩේ කරා. අපිට කරන්න බැරි වෙන්න හේතුවක් නැහැනේ. ඒ නිසා දැන් මේ කාලේ ඇවිල්ලා තියෙන එක කියන එක තමයි අපි වෘත්තිකයන් විසින් දකින්නේ. ඉතින් මම ආරාධනා කරනවා මේ සාකච්ඡාව තුළදී මේ රටේ සමස්ත ජනතාවට සංවේදී වෙලා රට ගැන පුළුල් විදියට හිතලා කාට ඡන්දෙ දුන්නත් සිහි බුද්ධියෙන් හිට ගන්න. එතකොට කවුරු ජනාධිපතිවරයා වුණත් ඔහුටත් වාසියක් තියෙනවා ගිහිල්ලා කියන ජාත්‍යන්තර සංවිධානවලට රටේ මිනිස්සු කැමති නෑ වෘත්තිකේ මට දෙන්නේ නෑ
කියලා කියන්නේ. ඒක නේද ඔබ කියන්නේ? හරියටම හරි. එතකොට රටට විරුද්ධව යන්න බැරි තත්වයක් පත්වෙන නායකයා තුළ ඇති කළ යුතුයි. ඒ ඇති කිරීමේ බලය දැන් ජනතාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ජනතාව ඒ තීරණය බොහොම ඉදිරිතරව ගත යුතුයි කියන තැන තමයි වෘත්තිකයන් වශයෙන් අපි ඉන්නේ. ඔබට ස්තුතියි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් මාධ්‍ය ප්‍රකාශක වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ උපසභාපති වෛද්‍ය සමන්ත ඇතිගේ ඔබේ පැමිණීම ගෞරවයක්. ඒ වගේම ඔබ වගේ වෘත්තිකයෙක් සියලු වැඩමැද්දේ රජයේ වෛද්‍ය සේවාවෙත් නියුතු වන අතරේ මෙහෙම වැඩකට බහැලා වැඩ කරන එක ගැන අපට ආඩම්බරයි. ඒ අපි අගය කළ යුතුයි. ඒ වගේම මේ වැඩසටහනක් බලන සුවහසක් ජනයා ලෝකෙ පුරා විසිරී සිටින කාට ඡන්ද දුන්නත් ඒ ඡන්දය දෙන පුද්ගලයාගේ වහලෙක් වෙන්න එපා. ඡන්දය දෙන පුද්ගලයාට පාර පෙන්වන්න බල කරන්න ඉදිරිව හිට ගන්න අපි සූදානම් වෙන්න ඕනේ. ඒ තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෑත කාලේ කරපු වැඩවලින් ගන්නත් තියෙන්නේ. ඒ කියන්නේ විවිධ ලේබල් ගහන්න හැදුවාට විවිධ සිදුවීම් වලදී හරි ස්ථාවර හිටගත්ත මම හිතන්නේ ප්‍රධානම වෘත්ති සමිතිය ඔබ නියෝජනය කරන්නේ. ඒ නිසා ඒකත් අපි අරගෙන තියෙන අඩුපාඩුත් හදාගෙන ඒක කඳවුරක් වගේ එකම රටක් හැටියට අපි ඉස්සරහට යමු. මේ සංවාදයේ දිගටම යනවා. අවසන් වශයෙන් ඔබට කියන්න තියෙන්නේ පක්ෂ පාට වලට කොටු වෙලා කාගේ හරි වහලෙක් වෙලා හිට ගන්න එපා. ඕනම කෙනෙකුට ඡන්දය දෙන්න කෙලින් හිට ගන්න රට වෙනුවෙන්. ඔබට ජය. ඔබට ස්තුතියි. බොහොම ස්තුතියි. නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics.